තෙරුවන් සරණින් දළදා සමිතු බෙලෙන් ඔබ සැමට සියලු යහපත උදා වේවා. සදහම් මකරන්දේ සුවදින් පින්සිත නිවාස සනහන ජාතියේ බොදු නාලිකාව බෞද්ධ රූපවාහිනිය සෑම දිනකම සවස 4ට සජීවී ලෙසින් සුපින්වත් ඔබ වෙනුවෙන් සංනිවේදනය කරන සජීවී සූත්‍ර සතරමානුශාසනාවයි අදත් සුපුරුදු පරිද්දෙන් සුපුරුදු වේලාවට මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. සදහැවතුනි, මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් සිදු කළා වූ ආරාධනය පිළිගෙන අද දවසේදී බෞද්ධ රූපවාහිනී ප්‍රධාන මැදිරි පරිසරයට වැඩම කරන්නට යෙදුනා ගොතටුව චන්දන විහාරයේ විහාරාධිපති මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය හිඟුරේ පඤ්ඤාසේකර පින්වත් ස්වාමින් වහන්සේ. අපි පළමු කොට ගෞරවනීය ස්වාමින් වහන්සේ සාදුනාද නන්වමින් নমස්කාර පූරකව ධම්සභා මණ්ඩපයට පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සුපින්වතුනි, අද දවසේදී බෞද්ධ රූපවාහිනී නාලිකාව ඔස්සේ මේ උතුම් වූ දේශනාව ධර්ම දානයක් ලෙසින් ලංකා වාසී ලෝකවාසී ඔබ හැමදෙනා වෙනුවෙන් මෙලෙසින් ගෙනෙන්නට සිය පුණ්‍යකාමී බැතිබර දායකත්ව ලබා දී කටයුතු කරන්නේ කොළඹ පහපදිංචි චිත්‍රාංගනී වික්‍රමපාල මෑණියන් ප්‍රධාන පවුලේ දෝදරු පිරිස විසින්. එසේනම් මේ ආරාධනය දේශනාවට පුණ්‍යකාමී දායකත්ව ලබා දී කටයුතු කරන ඒ පින්වත් පිරිසට පළමු කොට භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මල් වට්ටිය පූජා කරන්නටත් ඉන් අනතුරුව චිරානුගත සම්ප්‍රදානෝකූලව දේශකයන්න් වහන්සේට දැහත් වට්ටිය පිළිගන්වා දේශනාව සිදු කරන්නට ආරාධනා කරන්නටත් ඒ අතර වාරයේදී හේවිසි කලා ශිල්පීන් විසින් ශබ්ද පූජාවන් පවත්වාවි. සාදු සාදු සාදු. සදහැවතුනි, එසේනම් අපේ හැමදෙනාම සදහැ සිතින් තැන්පත්ව සදහම් වසන්නට සූදානම් වෙමින් පළමු කොට උතුම් වූ තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු. ඒ උදෙසා සාතුනාද නන්වා තෙවරක් নমස්කාර පාඨය සජ්ජායනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියම් පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම් පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම් පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආමපන්තේ
පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආමපන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒතරහි බ්‍රාහ්මන මනුස්සා අධම්ම රාගත්තා විසම ලෝභා විභූතා මිච්ඡා ධම්ම පරේතාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, සජීවී සූත්‍ර දේශනාවයි අද මේ විදියට මේ සිද්ධ කරන්නේ. අද අපේ ධර්මානුශාසනාවෙහි මේ සූත්‍ර දේශනාවෙහි මාතෘකාව සූත්‍ර දේශනාව ලෞතර බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ තික නිපාතේ බ්‍රාහ්මණ වර්ගයේ දේශනා කරන්නට යෙදුණු පලෝක ධම්ම කියන සූත්‍ර දේශනාව. පලෝක ධම්ම කියන වචනේ තේරුම තමයි පින්නතුනි විනාශ වෙන ස්වභාවය කියන එක. මේ දේශනාවට මූලික වෙන්නේ දිනක් පින්නතුනි බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, භාග්‍යවතුන් වහන්සේ, ඉස්සර මේ ලෝකේ එහෙම නැත්නම් මේ දඹදිව කුක්කුට සම්පාතික ක්‍රමයට මිනිස්සු ජීවත් වුණා. කුක්කුට සම්පාතික ක්‍රමය කියලා කියන්නේ පින්නතුනි කුකුලෙකුට වහලකින් වහලකට පියාඹාගෙන යන්න පුළුවන් ක්‍රමයට. ඒ කියන්නේ ඒ තරම් ළඟ ළඟ ගෙවල් තිබුණා. කුකුලෙකුට වැඩි දුර පියාඹන්න බෑ.
නමුත් වහලකින් වහලකට පියාඹන්න පුළුවන් තරමට ළඟ ළඟ ගෙවල් තිබුණා. ඉස්සර කතාවක් තියෙන පින්නතුනේ කොළඹින් කුකුලෙක් වහලකට නැග්ගහම මාතරින් දකුණෙන් බහිනවා කියන්නේ. දැන් එහෙම නැහැ. ඉතින් මේ බ්‍රාහ්මණය බුදුහාමුදුරුවන්ගෙන් අහන්නේ ඉස්සර එහෙම තිබුණ බුදුහාමුදුරුවනේ දැන් එහෙම නැහනේ. ඇයි බුදුහාමුදුරුවනේ මිනිස්සු අඩු? භාගතුන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය එකක් තමයි අවුරුදු 100කට එක අවුරුද්ද ගානේ මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2564යි. ඒ 2564ට 100ට එක ගානේ අඩු කරලා බැලුවහම අද කාලේ මිනිස්සුන්ගේ පරමායුෂ අවුරුදු 80යි. තව අවුරුදු 7000ක් යනකොට මිනිස්සුන්ගේ පරමායුෂ අවුරුදු 10යි. තව අවුරුදු 7000කින්. ඉන් එහාට ඉන් පහළට මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙන්නේ නැහැ. ආපහු මිනිස්සු කුසලයේ දියුණු කරලා අවුරුදු 80000ට ලෝකේ පරමාශය වැඩි වෙච්ච කාලෙට තමයි මෛත්‍රී කියන බෝසතාණන් වහන්සේ මේ ලෝකෙ පහළ වෙන්නේ. බුදු කෙනෙක් පහළ වෙන්නත් පින්නතුනි එක්කෝ මිනිස්සුන්ගේ පරමායස 100ට වැඩි වෙන්න ඕනේ නැත්නම් ලක්ෂයට අඩු වෙන්න ඕනේ. 100ට වැඩි උත් ලක්ෂයට අඩු උත් කාලවල පමණයි ලෝකෙ බුදුවරු පහළ වෙන්නේ. ඒ නිසානේ අපේ පින්නතුට මතක ඇතිනේ තවතිසා දිව්‍ය ලෝකෙ හිටපු අපේ බෝසතාණන් වහන්සේ පංචමහා විලෝකනයක් බැලුවා. ඒ කියන්නේ පස් මහ බැලුම්. ඒ බලනකොට ඉස්සෙල්ලා බැලුවේ කාලය. ඒ කියන්නේ එතන කාලය කියලා කියන්නේ manuss ලෝකේ මිනිස්සුන්ගේ පරමායස කොච්චර තියෙනවද කියලා. මොනොච්චර කාලයක් තියෙනවද බලනකොට 100ට වැඩි. 120ක් නේතකොට තිබුණේ. ඒක 100ට වැඩි නිසා තමයි ගෞතම කියලා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වුණේ. ඉතින් මේ සිහිපත් කිරීමත් බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණයට සිද්ධ කරලා ඊට පස්සේ කියනවා බ්‍රාහ්මණයේ මිනිස්සුන්ගේ කෙලෙස් වැඩි වෙනකොට ආකාර තුනකට මේ ලෝකෙ විනාශ වෙනවා. මොනවද කෙලෙස්? භාගතුන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය පළවෙනි එක තමයි අධර්ම රාගය. මේ මිනිස්සු විනාශ වෙන හැටි. දැන් මේ සූත්‍රයේ නමත් පලෝක ධම්ම සූත්‍රයනේ. ඒ කියන්නේ විනාශ වෙන ස්වභාවය. දෙවෙනි එක තමයි විසම ලෝභය. තුන්වෙනි එක තමයි මිත්‍යා ධර්මය. මිත්‍යා දෘෂ්ටිය නෙවෙයි මිත්‍යා ධර්මය. එතකොට අධර්ම රාගය කියලා කියන්නේ බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝක සම්මත සදාචාරයෙන් පිටපැනලා යමෙක් කටයුතු කරනවා නම් ඒ කියන්නේ පියාගේ පාර්ශවයේ සහෝදරිය කෙරෙහිත් රාගයෙන් බැඳෙනවා නම් ඒක අධර්ම රාගය. ඒ කියන්නේ ලෝකේ අනුමත කරන්න පුළුවන් දේවල් නෙවෙයි ඒවා. ඊළඟට ගුරුවරයාගේ බිරිඳ කෙරෙහි යම්කිසි ශිෂ්‍යෙක් රාගයෙන් බැඳෙනවා නම් ඒකත් අධර්ම රාගය. ඊළඟට දෙවෙනියක් කියන බ්‍රාහ්මණය විසම ලෝභය. ලෝභය කියන එක පින්නතුනි කාටත් තියෙනවා. නමුත් මෙතන විසම ලෝභය කියලා කියන්නේ දකින සෑම දෙයක් කෙරෙහිම ලෝභසිතක් ඇති කරගෙන ඒවා Tamanට අයිති කරගන්නට ඕනේ කියන ගන්නා උත්සාහයට කියලා කියනවා විසම ලෝභය කියලා. මේවා කාගේවත් ළඟ නෙවෙයි මිනිස්සුලක් තුලමයි තියෙන්නේ. මේ ක්ලේශයන් වැඩි වෙන්න මිනිස්සුන්ගේ විනාශයත් අත ළඟමයි කියලායි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට තුන්වෙනි එක තමයි මිත්‍යා ධර්මය. මිත්‍යා ධර්මය කියලා කියන්නේ පුරුෂයන් කෙරෙහි රාගයෙන් බැඳෙනවා. ස්ත්‍රිය කෙරෙහි රාගයෙන් බැඳෙනවා. මේවා ලෝකේ අනුමත කරන්න පුළුවන් දේවල් නෙවෙයි. සමහර රටවල් මේවා නීතිගත කළා. අපේ රටේත් යම් අවස්ථාවල ඒවා ඇති වෙන්නට අවස්ථා හැදුනා. නමුත් ඒවා දේවල් සිද්ධ වුණා නම් පින්නතුනි මීට වැඩි අගහදයකට මේ ලංකාව වැටෙනවා ඒක ඒකාන්තයි. ඒ නිසා බුදුහාමුදුරු වදාළ බ්‍රාහ්මණය මේ ක්ලේශයන් තුන මොනවද?
අධර්ම රාගයයි විසම ලෝභයයි මිත්‍යා ධර්මයයි කියන මේ ක්ලේශයන් තුන වැඩි වෙනකොට මේ ලෝකෙ මිනිස්සු ආකාර තුනකට විනාශ වෙනවා. මේ ක්ලේශයන් තුන උත්සන්න වෙනකොට ආකාර තුනකට මිනිස්සු විනාශ වෙනවා. ඒ කොහොමද? පළවෙනි එක තමයි යුද්ධ කළ මිනිස්සු විනාශ වෙනවා. ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ. දෙවෙනි එක තමයි දුර්භික්ෂය නිසා මිනිස්සු විනාශ වෙනවා. ඉස්සර කියන්නේ පින්නතුනේ බතක් කිව්වහම මුළු පළාතටම සුවඳයි. මේ පොළවේ තිබුණ ලොකු ජීව ගුණයක්. ඒ ජීව ගුණය දැන් මේ පොළව යටට බහැලා. ඒ කියන්නේ පොළවේ තියෙන සාරය ඒ වෙන්නේ මොකුත් නිසා නෙවෙයි. මිනිස්සු අධර්මිෂ්ඨ වෙනකොට මේ මිත්‍යා ධර්ම මේ විසම ලෝභ මේව තියෙනකොට පොළවේ උඩ තියෙන සාරයේ පොළව යටට බහිනවා. බුද්ධ කාලෙත් උකුණා එක ප්‍රාන්තයකට. පින්නතුට මතක ඇති ඉන්දියාවේ එක ප්‍රාන්තයකට වැස්ස නැතුව ගියා. මුගලන් මහරහතන් වහන්සේ මේක දැක්කා. දැකලා බුදුහාමුදුරන්ට කිව්වා බුදුහාමුදුරනේ ඔබ වහන්සේ අවසර දෙනවා නම් මට පුළුවන් ඒ ප්‍රාන්ත මිනිස්සු වෙනත් ප්‍රාන්තයකට මාරු කරලා පොළවේ යට තියෙන සාරය මට පුළුවන් පොළව උඩට ගන්න. මුගලන්ට පුළුවන් නම් මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් ඒ දේ කරන්න කිව්වා. එදා මුගලන් මහරහතන් වහන්සේ ප්‍රාන්ත මිනිස්සු වෙනත් ප්‍රාන්තයකට මාරු කරලා පොළවේ යට තිබ්බ සාරය පොළව උඩට ගත්තා. රිද්දිමුතුන් අතරින් අගතන්පත් බව මුගලන් මහරහතන් එහෙම කරන්න පුළුවන් පින්වත්නි. ඉතින් ඒ නිසා දුර්භික්ෂය නිසා මිනිස්සු විනාශ වෙනවා. යුද්ධ කළ මිනිස්සු විනාශ වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දුර්භික්ෂයේ තියෙනකොට බ්‍රාහ්මණය හරියට නිකන් ලෝක ස්වභාවයේ වැඩ කරන්නේ බතක් ඉදෙනා වගේ කිව්වා. ඒ කියන්නේ බතක් තිව්වට පස්සේ පැත්තක් බෙරි වෙනවා. පැත්තක් බාගෙට ඉදෙනවා, පැත්තක් වැඩිපුර ඉදෙනවා. ඒ කියන්නේ පැත්තකට වහිනවා, පැත්තකට වහින්නේ ආන්නේ ආදී වශයෙන්. ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරන මෙතන ඉගෙන ගන්න ඕන තැනක් පින්නතුනි දෙවියන්ගේ බලපෑම් නිසා මිනිස්සුන්ගේ ජීවිත විනාශ වෙනවා. මේ දෙවියන් මිනි මරනවා කියන එක නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ මිනිස්සු අන්නර කියපු ක්ලේශ ධර්මයන් තුන බලවත් වෙනකොට දෙවියන් පින්නතුනි එදාට ඒ මිනිස්සුන්ව මේ ලෝකෙන් අහක් කරනවා. පින්වත්නි උදාහරණයක් කියන්නම්. බුදුරජාණන් වහන්සේගේ කාලේ තිබුණ දණ්ඩකී කියලා ආරාමයක්. මේ දණ්ඩකී කියන ආරාමේ නගරේ පාලනය කළේ එක්තරා රජ කෙනෙක්. එදා මුගලන් මහරහතන් වහන්සේ උප්පත්තිය ලැබලා හිටියා ඍෂිවරයෙක් හැටියට. ඒ රජුරුවන්ගේ මාලිගාවේ වැඩ කරපු සේවිකාවක් මොකද්දෝ හොරකම් කරලා වරදක් කරලා තමන්ගේ සේවයෙන් නිරපුවා. නිරපල ගෙදර යන්නේ කොතනින්ද? අර ඍෂිවරයා ඉන්න උද්‍යානයේ මැදින් යන්නේ. මේ සේවිකාව. දැන් රාජමාලිගාවේ වැඩ කරලා ඒකේ හොරකම් කරලා රාජමාලිගාවෙන් එළියට දැම්මා. සේවිකාව දැන් ගෙදර යනවා රස්සාවක් නැති වෙලා. උදේ පාන්දර මේ ඍෂිවරයා දැකලා උද්‍යානයේදී නොදැකිය යුත්තක් දැක්කා කියලා ඍෂිවරයාට කෙල ගැහුවා. ඇඟට නෙවෙයි දැක්ක නිසා කෙල ගැහුවා. ඊට පහුවෙනිදා උදේ පාන්දර මෙන්න ලියුමක් එනවා ආපහු සේවයට වාර්තා කරන්න කියලා. දැන් මේ මොකද්ද? පින්නතුනි පිනත් විපාක දීලා තියෙන්නේ පාපයක් කරන්න. ඒ පින විපාක දුන්නා. පින විපාක ඒ තමන්ගේ පින නිසයි පින්නතුනි රස්සාව නැති වෙලා ඊට පහුවෙනිදා ලියුමක් ආවේ. නමුත් මෙය හිතනවා ඍෂිවරයට කෙල ගහපු නිසා තමයි මට ඊට පහුවෙනිදා රස්සාව හම්බුනේ කියලා. ඊට පහුවෙනිදා රාජසභාවේ වැඩ කරපු මේ පුරෝහිතයෙකුටත් රස්සාව නැති වුණා. රස්සාව නැතිලා එයත් රාජමාලිගාවෙන් එළියට දැම්මා. මෙයත් ගෙදර ගිහලා ටික දවසක් ඉන්නකොට කල්පනා කළා අර එළියට දැම්ම කාන්තාවට ඊට පහුවෙන්ද රස්සාව ලැබුණා. මං ඇයගෙන් අහන්න ඕනේ ඇයට රස්සාව ලැබුණේ කොහොමද කියලා. මේ පුරෝහිතයා මොකද කළේ? මෑගෙන් ඇහුව රස්සාව ලැබුණේ කොහොමද කියලා. රිසීවරයට කෙල ගහපු නිසා කිව්වා. මේ පුරෝහිතයත් කළේ මොකද්ද? රිසීවරයට කෙල ගැහුවා. දැන් මේ පින්නතුනි යමක් ප්‍රාර්ථනා කළාම ඒ දේ ලැබෙන්නේ පින නිසා. නමුත් ඒ පින විපාක දීලා තියෙන්නේ
පාපයකුත් එක්ක. පුරෝහිතයත් මොකද කළේ? අර කාන්තාවක මං මෙහෙම ගිහිල්ලා ඍෂිවරයට කියලා ගැහුවා. එතකොට මට රස්සාව හම්බුණා කිව්වා. පුරෝහිතයත් මොකද කළේ? අර විදියටම ඍෂිවරයට කියලා ගැහුවා. දැන් පින්වත්නි මේ විදියට වෙනකොට මේ රජ්ජුරුවන්ට කැරැල්ලක් මර්ධනය කරන්න යම්කිසි ප්‍රදේශයකට යන්න ඕන වුණා. අර කාන්තාව කිව්වා, රස්සාව ලැබුණු කාන්තාව කිව්වා ඍෂිවරයට කෙල ගහලා ගියොත් යුද්ධය දිනන්න පුළුවන් කියලා. දැන් බලන්නකො දැන් මේ සියල්ලම සිද්ධ වෙනකොට මේවට වෙන්නේ දෙවියන් කෝප වෙනවා. ඒකයි කිව්වේ දෙවියන්ගේ බලපෑමෙනුත් මිනිස්සුන්ගේ ජීවිත නැති වෙන්න පුළුවන්. දැන් මේ හොඳ නෙමෙයි මේ කරන්නේ, නරක කරන්නේ. හැබැයි අර විදියටම අර කාන්තාව කියපු විදියටම රජ්ජුරුව ඍෂිවරය ගාවට ගියා, දැක්ක විතරයි කියලා ගැහුවා, යුද්ධයට ගියා, යුද්ධ දිනුවා. හැබැයි යුද්ධ දිනුවට මොකද පින්නතුනේ? අන්තිමට දෙවියන් අතරටත් මේ කතාව ගියා. දෙවියන් පින්නතුනේ අපි බණ පොතේ අහලා තියෙනවා, පින්නතුන් අහලා තියෙනවා, මාසෙකට දෙවතාවක් තුන් වතාවක් මේ මනුස්ස ලෝකෙ දිහා බලනවා. මිනිස්සු දිහා බලලා දෙවියන් දිව්‍ය ලෝකේ වාර්තාවක් හදනවා. ඒ කියන්නේ හොඳ මිනිස්සු, ඒ කියන්නේ මනුස්ස ලෝකෙදි මිනිස්සු හොඳ වැඩ කරනවා නම් දෙවියන් හරි ආසයි. ඇයි අපේ ලෝකෙට තවත් කොටසක් එනවානේ කියලා. වැරදි කරනවා නම් දෙවියන් දන්නවා ඒ ඇත්තෝ යන්නේ අසුර කින නිකායටයි කියලා. අසුරයන් බවට පත් වෙනවා. ඉතින් කෙසේ වුවා පින්නතුනි, දැන් මේ විදියට දෙවියන් මේ සියල්ල දැකලා ඍෂිවරයට කෙල ගහනවා දැකලා මේ තුන්දෙනාම කරපු පුරෝහිතයත් මේ කාන්තාවත් ඒ වගේම රජ්ජුරුවත් කරපු මේ නරක ක්‍රියාව දැකලා දෙවියන් දැන් කතා බහ කරගත්තා. කවුරු නසන්නද? එක දෙවියෙක් කිව්වා රජ්ජුරුවනේ මේ කතාව කිව්වේ කාන්තාවනේ, කාන්තාව මරමු. තව කෙනෙක් කිව්වා පුරෝහිතය මරමු. තව කෙනෙක් කිව්වා රජ්ජුරුව මරමු කියලා. මෙහෙම දෙවියන් කතා වෙනකොට දැන් මරන්නේ කොහොමද? මේ නැති කරනව නෙමෙයි පින්නතුනි. මේකෙන් තේරුම් ගන්න ඕනේ මේ දෙවියන් මනුස්ස ලෝකේ සිද්ධ වෙන මේ ක්ලේශ ධර්මයන් නැත්තම් මේ පව නිසා තවදුරටත් ඒ මිනිස්සු මේ මනුස්ස ලෝකේ තියන්න උත්සාහවන්ත වෙන්නේ නැහැ. ඊට පස්සේ දෙවියන් මොකද කළේ? කහවණු වැස්සක් වැස්සෙව්වා. කහවණු ගන්න රජවරුන්ට කොහොමත් ආසාවක් නැහැ. රජවරුන්ට කහවණු රජුරු ආවේ නැහැ එදා. එළියටවත් බැස්සේ නැහැ. හැබැයි අනිත් අය එළියට බැස්සා. ඊට පස්සේ මොකද කළේ? දිව්‍යාභරණ වැස්සක් වැස්සෙව්වා. රජුරු එදා එළියට බැස්සා. අන්තිමට දේශනාවි කියනවා පින්නතුනේ ආයුධ වැස්සක් එහෙම නැත්නම් පස් වැස්සක් වස්සවලා මේ මුළු නගරයම එදා දෙවියන් විසින් විනාශ කළා. මේ විදියට දෙවිවරුන් පවා පින්නතුනේ මිනිස්සුන්ට දඬුවම් දුන්නු අවස්ථා තිබෙනවා. අපිට මතක 2004 සුනාමියේදී. එහෙම නිසා මේ දේ සිද්ධ වුණා කියනව නෙවෙයි. අපිට මෙතෙන්ට මේක ගලපන්න පුළුවන්. එක වෙලාවකදී පින්නතුන්ට මතකයි මහ මුහුද රැල්ල ඇවිල්ලා එරැල්ල කිලෝමීටර ගාණක් මුහුද හිඳලා ගියා. මිනිස්සු මොකද කළේ? මුහුද ඇතුළට ගියා. ඇයි? රැල්ල ඇවිල්ලා සෑහෙන දුරකට මීටර ගාණක් එරැල්ල කිඳා බැස්සා. මිනිස්සු ගිහිල්ලා මායින් ගහගත්තා. මේක මගේ කොටසයි, මේක මගේ කොටසයි කියලා. අන්තිමකට මොකද උනේ? දෙවෙනි රැල්ල ආවා. ඒ මිනිස්සු ඔක්කොම ගහගෙන ගියා. තෘෂ්ණාව නිසා. එතකොට හිතන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණීය මේ ලෝකේ ක්ලේශ ධර්මයන් බලවත් වෙනකොට ආන්නර තුන් ආකාරයකින් මේ ලෝකෙ මිනිස්සු විනාශ ස්වභාවයට පත් වෙනවා. පින්වත්නි, විනාශය ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේගේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ තුනක් තියෙනවා. අපි අහලා තියෙනවා ක්ලේශ පරිනිර්වාණය, ස්කන්ධ පරිනිර්වාණය සහ ධාතු පරිනිර්වාණය කියලා. දැන් එතකොට මේ තියෙන සියලුම බුද්ධ ප්‍රතිමා, රත්තරන්, රිදී, මුතු, මණික්, ඒ සියල්ලත්ම පින්නතුනේ අවුරුදු 5000ක් කල් මේ සසුන පැවැත්මෙන් අවසන් වුණාට පස්සේ
ඒ සියල්ලක් මෙදාට විනාශ වෙනවා. ධාතුන් වහන්සේලා විතරක් නෙවෙයි. ලෝකේ යම් තාක් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් නිර්මාණය වෙච්ච රත්තරන් පාට පිළිම, රිදී, මුතු මැණික් වලින් නිර්මාණය වෙච්ච සියලු පිළිමත් එදාට අන්තර්ධාන වෙනවා. ක්ලේශ පරිනිර්වාණය කියන්නේ පින්නතුනි බුදුරජාණන් වහන්සේ බෝධි මණ්ඩලයේදී සියලුම ක්ලේශයන් ප්‍රහාණය කළා. ඒක ක්ලේශ පරිනිර්වාණය. ඊළඟට ස්කන්ධ පරිනිර්වාණය කියන්නේ කුසනානා නුවරදි භාග්‍යතුන් වහන්සේ පරිනිර්වාණයටපත් වුණා. ඒක ස්කන්ධ පරිනිර්වාණයයි. ඊළඟට තුන්වෙනි එක තමයි ධාතු පරිනිර්වාණය. ධාතු පරිනිර්වාණය තාම සිද්ධ වුණේ නෑ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ මේ සම්බුද්ධ ශාසනය අවුරුදු භාගතුන් වහන්සේ ප්‍රථම බෝධියේ, ඒ කියන්නේ බුද්ධත්වයෙන් පස්සේ අවුරුදු 500ක් මේ සසුන පවත්වන්නේ සිව් පිළිසිඹියාපත් මහරහතන් වහන්සේලා. බුද්ධත්වයේ ඉඳලා අවුරුදු 500ක් ඉදිරියට මේ සසුන පැවැත්වුවේ කවුද? සිව් පිළිසිඹියාපත් මහරහතන් වහන්සේලා. රහතන් වහන්සේලා නෙවෙයි. සිව්, එතකොට ඊටත් වඩා ඉහළයි සිව් පිළිසිඹියාපත් කියනකොට. පිනතුන් මතකයි, පිනතුන් දන්නවනේ රහතන් වහන්සේ කියන්නේ කෙනෙක්, මහරහතන් වහන්සේ කියන්නේ තව එක්කෙනෙක්. රහතන් වහන්සේ කියලා කියන්නේ පින්නතුනි දස සංයෝජන ධර්ම 10ම නැති කළා රහත් වෙන උතුමෝ රහතන් වහන්සේ. අර්ථ, ධම්ම, නිරුත්ති, පටිභාන. මේවට කියන්නේ සිව් පිළිසිඹියාපත්. පාලියෙන් කියන්නේ චතුපටි සම්බිදා කියලා. සිව් පිළිසිඹියාපත් සහිතව රහත් වෙන උතුමෝ මහා රහතන් වහන්සේ. ඉගෙන ගන්න, සියලුම රහතන් වහන්සේලා මහා රහතන් වහන්සේලා නෙවෙයි. දැන් මේ සසුනත් විනාශ වෙනවා. ඒක මේ කියාගෙන ඉන්නේ. එතකොට මතක තියාගන්න, බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච තැන ඉඳලා අවුරුදු 500ක් ඉදිරියට සසුන අරගෙන ඉන්නේ කවුද? සිව් පිළිසිඹියාපත් මහරහතන් වහන්සේලා. ඉන්පස්සේ දේශනා කරනවා සිව් පිළිසිඹියාපත් මහරහතන් වහන්සේලා නැති වෙනකොට අභිඥාලාභී ස්වාමීන් වහන්සේලා, අභිඥාලාභී උතුමෝ අවුරුදු තවත් 500ක් ඉදිරියට මේ ශාසනේ අරගෙන එනවා. එතකොට අවුරුදු 1000යි. එතන මේ ශාසනේ දැන් ක්‍රමක්‍රමයෙන් ඒකට අවුරුදු 5000ක් කල් මේක පවතිනවා. දැන් ඒකනොත් 1000ක් දැන් ඒ කියන්නේ මේ දේශනාව හැටියට ඉවරයි. ඊට පස්සේ අභිඥා පවා උපදවා ගන්නට නොහැකි ත්‍රිවිද්‍යාවටපත් වෙච්ච උතුමන් වහන්සේලා තවත් අවුරුදු 500ක් ඉදිරියට අරගෙන අවිල්ලා මේ ශාසනය බබළුවනවා. එතකොට අවුරුදු 1500යි. මෙයින් පස්සේ සසුන ක්‍රමයෙන් පින්නතුනි පෙරහිලා ත්‍රිවිද්‍යාවත් උපදවා ගන්නට බැරි ආශ්‍රවයන්, ඒ කියන්නේ කෙලෙස් යන්තම් සමනය කරලා නැත්තම් තුනී කරලා රිද්දියක්වත් උපදවා ගන්න පුළුවන් කමක් නැති බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අනාගාමී පුජ්‍යලයෝ තව කාලයක් මේ ශාසනය පවත්වනවා. ඊට පස්සේ සකෘදාගාමී පුජ්‍යලයෝ තව කාලයක් මේ ශාසනය පවත්වනවා. සෝවාන් අයගේ අඩුවක් නම් නෑ. ඒ සෝවාන් අයත් තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මේ සසුන පවත්වනකොට දේශනාව සඳහන් වෙනව පින්නතුනි, එදාට මිනිස්සුන්ට රහතන් වහන්සේ කවුද, රහත් නොවෙන්නේ කවුද, ඒ කියන්නේ රහත් උතුම කවුද, නොරහත් කවුද කියලා හොයාගන්න බැරි වෙනවා. ඒ කියන්නේ රහතන් වහන්සේ හා සමානව ඇවතුම් පැවතුම් ඒ ස්වාමින් වහන්සේලා ඒ ගුණ ඒ විදියටම තියෙනවා. ඒ නිසා උදාහරණයක් කියනවා පින්නතුනි, මේ කතාවක් තියෙනවා. ඒක රජ කෙනෙක් මහා මේ බොහොම සිල්වත් ගුණවත් ස්වාමින් වහන්සේ නමක් එක්ක හරිම යහළුයි. යහළුයි කියන්නේ උන්වහන්සේගේ උපස්ථාන කටයුතු සියල්ලක්ම කරනවා. දකින්නකොට ගුණේ කිසිම පින්නතුනි අඩුවක් නැහැ. දැන් රජුරවන්ට දැනගන්න ඕනේ මුන්වහන්සේ ඇත්තටම රහතන් වහන්සේ කෙනෙක්ද නැද්ද කියලා. දවසක් මේ රජුරුව මොකද කළේ? කුළුබඩු ආදී සියල්ලම අරගෙන ඇවිල්ලා, ඇඹුල් ආදියත් මේ සියල්ල අරගෙන ඇවිල්ලා
මේ යමක් හදනකොට දැන් ඇඹුල් වලට කොහොමත් දකින්නකොට කටට කෙලවුනනවනේ. ඉතින් මේ අවඥාවට ලක් කරන්නේ නෙවෙයි රජුරන්ට දැනගන්න ඕනේ මුන්වහන්සේ රහතන් වහන්සේ කෙරෙහිද නැද්ද කියලා. ඇඹුල් ආදී මෙහෙම සූදානම් කරනකොට මේ උතුමන් වහන්සේගේ කටට කෙලිනවා. එතකොට රජුරු දැනගත්තා මුන්වහන්සේ රහතන් වහන්සේ නමක් නෙවෙයි. හැබැයි සැලකිලි අඩුවක් කළේ නැහැ. බලන්න පිනතුනේ පිරිහෙන ආව හැටි. ඒ කියන්නේ මිනිස්සුන්ට එහෙම හොයාගන්න බැරි වෙනකොට ඒ විදියට බැලුවා. එතකොට තවත් කතාවක් කියනවා එක්තරා තෙරුන් වහන්සේලා දෙනමක් උතුමන් වහන්සේලා දෙනමක් එක කුටියේ ඒ කියන්නේ එක ගෙයි බොහෝම යහළු වාසය කළා. දැන් එක සාමීන් වහන්සේ නමක් හිතනවා අනිත් සාමීන් වහන්සේ රහත් ඇති කියලා. ඒ සාමීන් වහන්සේ හිතනවා අනිත් කෙනා රහත් ඇති කියලා. දැන් මේ දෙදෙනා දෙන වහන්සේට එහෙම හිතන් ඉන්නවා. එක සාමීන් වහන්සේ නමක් කල්පනා කළා බලන්න ඕනේ ඇත්තට මගේ යාළුවා අනිත් සාමීන් වහන්සේ රහත් උතුමෙක්ද කියලා. එක පුජ්‍යලයක් යහළු කරගෙන මේ දෙන්න පින්නතුනි දෙනම් වහන්සේම ගංගාවකට ගියා නාන්න. නාන්න ගිය වෙලාවේ ළමයෙකුට කිව්වා නුඹ වතුර යටින් ඇවිල්ලා අනිත් ස්වාමීන් වහන්සේගේ කකුලෙන් අල්ලන්න. බය වුණොත් උන්වහන්සේ රහතන් වහන්සේ නමක් නෙයි. කොහොම හරි අර දරුවා වතුර යටින් ගිහිල්ලා කකුලෙන් ඇල්ලුවා. ස්වාමීන් වහන්සේ බය වුණා. බයලා ගොඩට පැන්නා. ඊට පස්සේ ගොන්නේ ස්වාමීනි ඔබ වහන්සේ රහත්ද නැද්ද කියලා බලන්නයි මම මේ කළේ. මම හිතුවා කිඹුලෙක්වත් වෙන්නේ නැති කියලා. දැන් මේ ක්‍රමක්‍රමයෙන් රහතන් වහන්සේලා දැන් ලෝකේ නෑ කියලා මේ විදියට ක්‍රමක්‍රමයෙන් පිරිහීගෙන යනකොට පින්වත්නි දේශනාවේ සඳහන් වෙනවා ස්වාමින් වහන්සේලා දැන් කරන්නේ මොකද්ද? දැන් ධර්මය පොත්වල ලියන්න පටන් ගත්තා. ඒ වගේම කටපාඩම් කරන්නත් ධර්මයේ කටපාඩම් කරන්නත් පටන් ගත්තා. පදයක් පිල්ලක් නෑර සිතයි පොතයි දෙකම බොහෝම හොඳට අරගෙන ඇවිල්ලා තවත් කාලයක් සසුන පවත්වාගෙන එනවා. මේ විදිහට සසුන පවත්වාගෙනලා ධර්මීය කියවල තේරුම් ගන්න බැරි වෙනකොට ඊට පස්සේ මොකද්ද කරන්නේ? ධර්මීය කියලා තේරුම් ගන්න බැරි වෙනකොට අටුවාවත් සම්පාදනය කරනවා. අටුවාවත් සම්පාදනය කරනවා. ඊට පස්සේ ඒකෙන් කාලයක් යනකොට දේශනාවේ සඳහන් වෙනවා කලියුග කාලයක් එනවා කිව්වා. කලියුග කාලේ එනකොට රජවරු පිනෙන් පිරිහෙනවා. සම්පත් වලින් සම්පූර්ණයෙන්ම රජවරු පිරිහෙනවා. ඒ පිරිහෙනකොට රජවරු කරන්නේ මොකද්ද? පෙර රජවරු කොහොමද ජීවත් වුනේ කියලා කල්පනා කරලා බලනකොට මිනිස්සුන්ට නොසෑහෙන විදියට බදු අය කරනවා. ඊට පස්සේ ඒ බදු වලින් විතරක් අධාර්මිකව ජනයන්ට පීඩා කරලා මේ විදියට සෑම දෙයකටම බදු ගහනකොට රජ්ජුරුවන්ට මිනිස්සු වැඩි සලකන්නේ නැහැ. ඊට පස්සේ දේශනාවේ සඳහන් වෙනවා රජවරු ලෝකවාසීන්ට සලකන්න ඕනේ මව්පියන්ට සලකනවා වගේ කිව්වා. නමුත් එහෙම සලකන්නේ නැති වෙනකොට ලෝවැසියෝ රජවරුන්ට සලකන්නේ නැතුව යනවා. මේ අද සිද්ධ වෙන දෙයක් නෙවෙයි පින්නතුනේ. කාලයක් යනකොට මේවා මේ විදිහට තමයි විනාශ වෙලා යන්නේ කියලා දේශනාවේ සඳහන් වෙනවා. ඊට පස්සේ රජවරු කාලයක් යනකොට අධර්මිෂ්ඨ වෙනවා. ධාර්මික රට පාලනය කරන්නේ නැහැ. ඊට පස්සේ ඇමතිවරු අධාර්මික වෙනවා. ඉන් පස්සේ වෙන්නේ මොකද්ද? පරිහානිය දකින සාමීන් වහන්සේලා රජ්ජුරුවන්ගේ පාලනය හොඳ නෑ කියලා දකින සාමීන් වහන්සේලා රජ්ජුරුවන්ට අවවාද කරනවා රටක් පාලනය කරන්නේ ওই විදියට නෙවෙයි කියලා. රජ්ජුරුව එදාට කියනවා මගේ වරදක් නෑ සාමීනි, ඇමතිවරුන්ගේ තමයි වරද කියලා. ඇමතිවරුන්ට අවවාද කළාම ඇමතිවරු කියනවා අපේ වරදක් නෑ, රජ්ජුරුව තමයි වැරදි කියලා. දෙගොල්ල දෙපැත්ත රදිනකොට දේශනාවේ සඳහන් වෙනවා ටික ටික ඒකත් පිරිහෙනවා. ඒලාවේ අර ඉනිසා තමයි බුදුරජාණන් වහන්සේ පින්නතුනි අර රාජෝපවාද ජාතකයේදී දේශනා කළේ ගවං චේතර මානානං. එතනින් කියන්නේ අධර්මයෙන් ලෝකයාට වැඩක් නොවෙනකොට එදාට සිද්ධ වෙන්නේ පින්නතුනි දෙවිවරු හරියට කලකිරෙනවා. අධර්මයෙන් ලෝකෙට වැඩ වෙනකොට, වැඩ කියන්නේ අවැඩ වෙනකොට
දේශනාවේ සඳහන් වුණා දේවතාවෝ කලකිරෙනකොට කාලයකට පින්නතුනි වැසි වැසෙන්නේ වැසි වැටෙන්නේ නැහැ. වැසි වැටෙනවා කිව්වා. ඒකත් කාලෙට නෙවෙයි අකාලෙට වැටෙනවයි කිව්වා. මෙතන කියනවා බඩගිනි නැති අයට හරියට බත් දෙන්න වගේ කිව්වා. බත් ඕන අයට පැන් දෙන්න වගේ කිව්වා. ප්‍රයෝජනයක් නැති කාලෙට තමයි කෝ වහින්නේ. ඊට පස්සේ පූදින, කිරිවදින, කරල් තියෙන කාලෙට පින්නතුනි වැස්ස වහින්නේ එදාට එන්නේ නියගයක් කිව්වා. කුමක් නිසාද මේ? රජ්ජුරුවෝ ඇමතිවරු අධාර්මික වෙනකොට වෙන විනාශය මේ දේශනා කරන්නේ. ඊට පස්සේ සස්ස නැති වෙනකොට, ගොයන් නැති වෙනකොට, හාල් නැති වෙනකොට ආහාර විපත්තියක් ලෝකේ අනාගතයේ උදා වෙනවා. ඒ කාලෙට මිනිස්සු පින්නතුනි කුසල් කරන්න වීරවන්ත වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේලා අවවාද කරනවා මිනිස්සුනේ කුසල කරන්න. එතකොට මිනිස්සු කියන කතාව තමයි කුසල කරන්නත් එපාය දරුවෝ ටික රැකගෙන කියලා. ඒ කියන්නේ කුසලයට මිනිස්සු වීරවන්ත වෙන්නේ නැහැ. සල්ලි ධනය තිබුණොත් තමයි කුසලයේ සඳහා වීරවන්ත වෙන්නේ. මේ විදියට යනකොට පින්නතුනි භික්ෂුන් වහන්සේලාටත් ප්‍රත්‍ය පහසුකම් ආදී සියල්ලක්ම අඩු වෙනකොට දේශනාවේ සඳහන් වෙනවා එදාට දැනුගත් ස්වාමීන් වහන්සේලා. ඒ කියන්නේ ධර්මදර විනයදර ස්වාමීන් වහන්සේලා මිනිස්සු ප්‍රත්‍ය වලින් සලකන්නේ නැති වෙනකොට ඈත ඒ කියන්නේ මිනිස්සුන්ටවත් හොයාගන්න බැරි, මිනිස්සුන්ට යන්න බැරි ආරණ්‍ය සේනාසන වලට ධර්මදර විනයදර ස්වාමීන් වහන්සේලා ඈතින් ඈතට යනවා. ඈතින් ඈතට යනකොට මිනිස්සුන්ට ප්‍රශ්නයක් ඇති වුණත් ධර්මයේ පිළිබඳව ඒක විසඳ ගන්නට විදියක් නැතිව යනවා. මේ පිරිහීම මේ කියන්නේ හිතකට හිතන්නකො පින්නතුනි අවුරුදු 1500ක් විතර මහරහතන් වහන්සේලා, රහතන් වහන්සේලා, අනාගාමී, සකෘදාගාමී අයත් මේ ශාසනය බබළුවාගෙන ඇවිල්ලා ක්‍රමක්‍රමයෙන් අනාගතයේ මේ தત્ත්වය තමයි කිව්වා උදා වෙන්නේ. ඊට පස්සේ ඒ ධර්මයක් ඉගෙන ගන්නට නොහැකි ස්වාමීන් වහන්සේලා ටිකෙන් ටික පින්නතුනි මේ පොත්පත් ඔක්කොම පිරිහෙනවා. ඒ කියන්නේ ටීකාව, අටුවාව, මේ මජ්ක්‍ධිම නිකාය, දීඝ නිකාය, කුද්දක නිකාය මේ ආදී වශයෙන් පිරිහෙනවා. හැබැයි මේ සියල්ලට කලින් ඉස්සෙල්ලාම පිරිහෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි පින්නතුනි. ඉස්සෙල්ලාම අතහරින්නේ ටීකාව. ටීකාව අතහරිනවා. ඊට පස්සේ අට කතාවත් හරිනවා. අට කතාවත් හරියට පස්සේ තියෙන්නේ පාලි විතරයි. ඒ පාලියත් ටික දවසක් යනකොට ස්වාමීන් වහන්සේලා ඒ පාලියෙත් හොයන්නේ බොහොම සුගම තැන් විතරයි කිව්වා. ඒ කියන්නේ දේශනා කරන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ නුවණට වැටහෙන දෙයට විතරයි හිත යොමන්නේ. ඒත් ගැඹුරු අර්ථයට යන්නේ නැහැ කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ තුන් පිටකයෙන් පළමු කොටම තුන් පිටකයෙන් සූත්‍ර විනය අභිධර්ම කියන මේ තුන් පිටකයෙන් ඉස්සෙල්ලාම පින්නතුනි අතුරුදහන් වෙන්නේ, එහෙම නැත්නම් පිරිහෙන්නේ අභිධර්ම පිටකේ. ඒ අභිධර්ම පිටකේ තියෙනවා පොත් 7ක්. ඒ පොත් 7නුත් ඉස්සෙල්ලාම නැති වෙන්නේ මහා ප්‍රකරණය. දෙවෙනි නැති වෙන්නේ යමක ප්‍රකරණය. තුන්වෙනියට කතාවස්තු, පුද්ගල පඤ්ඤාති, ධාතු කතා, විභංග, ධම්මසංගණී කියන අභිධර්ම පිටකේ ඉස්සෙල්ලාම. ඇයි ඒ දේ තේරුම් ගන්නට අපහසු නිසා, අභිධර්මයේ ගැඹුරු ධර්මයක් නිසා ඒ ගාම්භීර ධර්මයේ ඉස්සෙල්ලාම බැහැර වෙනවා. එයින් පස්සේ විනය පිටකය, සූත්‍ර පිටකය දෙකෙන් කලක් ආපහු කාලයක් මේ ශාසනේ ඉදිරියට පවතින. විනය පිටකේනොයි සූත්‍ර පිටකේනොයි. එතකොට දෙවනුවට පින්නතුනි පිරිහෙන්නේ සූත්‍ර පිටකය. ඒ සූත්‍ර පිටකේනොත් ඉස්සෙල්ලම පිරිහෙන්නේ නැත්තම් නැති වෙලා යන්නේ අංගුත්තර නිකාය. ඊට පස්සේ සංයුත්ත නිකාය, ඊට පස්සේ මජ්ක්‍ධිම නිකාය, ඊට පස්සේ දීඝ නිකාය, ඊට පස්සේ කුද්දක නිකාය. ආයිමත් ඉතුරු වෙනවා 550 ජාතක පොත.
550 ජාතක පොතේ ඉස්සෙල්ලම නැති වෙන්නේ වෙස්සන්තර ජාතකේ. ඇයි වෙස්සන්තර ජාතකේ සෑහෙන දිගයි. ඒ නිසා ඒ භික්ෂුන් වහන්සේලා 550 ජාතකයෙන් ජාතක දේශනා වලින් පමණක් ධර්ම දේශනා කරන කාලයකුත් උදා වෙනවා. ඉන් පස්සේ ක්‍රමක්‍රමයෙන් පින්නතුනේ කාලයක් යනකොට විනය පිටකයක් පිරිහෙනවා. ඉතින් මේ කාලේ වෙනකොට පින්නතුනේ අවුරුදු භාග්‍යතුන් වහන්සේ පරිනිර්වාණයටපත් වෙලා නැත්තම් බුද්ධත්වයේ ඉඳලා මේ වෙනකොට අවුරුදු 5000ක් කල් ඉක්ම ගිහිල්ලා. අවුරුදු 5000ක් කල්. එදාට දේශනාවේ සඳහන් වෙනව පින්නතුනේ සසුනක් කියන නෑ. එතකොට බුද්ධෝත්පාද ශන සම්පත්තිය කියන එක එදාට අතුරුදහන් වෙනවා. ඒ බුද්ධෝත්පාදේ නැති වෙනකොට ඒ කාලෙට හරියට පින්නතුනි සඳ නැතරයක් වගේ. බුදු කෙනෙක් නැති ලෝකෙ මොකටද පින්නතුනි? ආපහු කියනවා ගුණයක් නැති පපුවක් වගේ කිව්වා. ආයි කියනවා මසුන් නැති විලක් වගේ කිව්වා. පියුම් නැති විලක් වගේ කිව්වා. මිනිස්සු නැති ජනපදයක් වගේ කිව්වා. මොකක් නැති වෙනකොටද? මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය නැත්තම් මේ සම්බුදු සසුන අතුරුදහන් වෙනකොට ලෝකේ ඒ විදිහට තමයි පින්නතුනේ තියෙන්නේ. එදාට සත්වයන් පින්නතුනි ත්‍රිසංගත සත්තු ගන්නට. ඒ කියන්නේ මිනිස්සු පව්පින් අඳුනන්නේ නැහැ. කුසල අකුසල අඳුනන්නේ නැහැ. මෙලොවක් පරලොවක් දන්නේ නැහැ. සුගතියක් දුගතියක් ගැන මිනිස්සු දන්නේවත් නැහැ. ඒ සියල්ලම නැති වෙනකොට එදාට කියනවා පින්නතුනි රජවරුන්ට මිනිස්සු සලකන්නේ රාස් සොඬෙකුට සලකනවා වගේ කිව්වා. ඒ කියන්නේ රජවරු එදාට ගණන් ගන්නෑ රාස් සොඬෙක් තරම්වත්. ඒ කියන්නේ බීපු මිනිස්සෙක් තරම්වත් රජවරු ගණන් ගන්නෑ මිනිස්සු එදාට. ඇයි රජු අධාර්මික වෙනකොට අර ටික සිද්ධ වෙනකොට පිරිහුණා මිනිස්සු ඒ දේ හොඳට දන්නවා. සද්ධර්මයේ අතුරුදහන් වුණාට පස්සේ ඔන්න බලන්න පින්නතුනි සද්ධර්මයේ ටික ටික අතුරුදහන් වුණාට පස්සේ රජ්ජුරුව බැරිම තැන අන්තිමට මගුල් ඇතෙක් අරගෙන හොඳට සරසනවා. රජ්ජුරුව මගුල් ඇතෙක් අරගෙන හොඳට සරසනවා. සරසලා මේ මගුල් ඇතාගේ පිට මහ පුදු රත්තරන් රිදී මුතු මැණික් මේ සියල්ල පුරවලා ඇතාගේ පිට තියෙනවා. තියලා ඇමති කෙනෙකුට කියනවා මේ ඇතාගේ පිට නැගලා නගරයක් ගමක් ගානේ ගිහිල්ලා සතර පද ගාතාවක් බුදුරජාන් වහන්සේගේ සතර පද ගාතාවක් කටපාඩම් මිනිස්සෙක් හිටියොත් ඒ මිනිස්සයා අරගෙන ඉන්න විතරක් නෙවෙයි ඒ මිනිස්සයාට මේ ඇතාගේ පිට උඩ තියෙන සියලුම රත්තරන් රෙදි මුත් දෙන්න කියලා. ඒකට හිතන්නකෝ බැරිම තන රජුරෝ කරන්නේ මගුල් ඇතෙක් අරගෙන සතරපද ගාතාවක් කටපාඩම් නැත්තම් බුදු බණ පදයක් දන්න මිනිස්සෙක් ඉන්නව නම් ඒ මිනිස්සයාට මෙන්න මේ ටික දෙන්නේ යනව හැමතැනම යනවා කිසිවෙක් හොයාගන්න නැහැ. අන්තිමට නැග්ග පිටින්ම ඇමතිතුමා මොකද කරන්නේ? ඒ ඇතාගේ පිටින්ම ඒ විදියටම එනවා මාලිගාවට. ආපහු කරන්නේ මොකද? රත්තරන් රෙදි මුතු මිනික් ඒ සියල්ලම රජුරෝ භාණ්ඩාගාරයට යනවා. ඇයි ආයෙ ඉලට අරගෙන වැඩක් නැහැ. එතකොට හිතන්නකො පින්නතුනි ඒ සියල්ලටත් වඩා රත්තරන් රිදී මැති මුතු මැණික් වලටත් වඩා එදාට වටිනවා බුදුරජාන් වහන්සේගේ එක බණපදේ වටිනවා. ඒ අතින් බලනකොට අපි අද කොච්චර වාසනාවන්තයිද? ආයි මනුස්ස ලෝකෙට එනනම් පින්නතුනි කවදාවත් හිතන්නවත් එපා. මේ දකින්න ටික හොඳටම ඇති අපිට. දැන් මේ වර්තමාන දකින්න ටික හොඳටම ඇති. ඒ නිසා කරන්න ඕනේ හොඳටම කුසලයේ සිද්ධ කරන්න ඕනේ. ආයි මේ මනුස්ස ලෝකෙට එන්න කවදාවත් හිතන්න එපා. මේ ජීවිත තුල අපි හැම දෙයක්ම හැම දෙයක්ම දැක්කා. මේ සියල්ල දකිනකොට තේරුම් ගන්න ඕනේ වෙන මොකුත් නෙවෙයි. සංස්කාරවල ඇති අනිත්‍ය ස්වභාවයේ පින්නතුනි තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ තමයි ඒ අවුරුදු 5000ක් කල් ගියපු තැන අවසන තමයි පින්නතුනි ධාතු පරිනිර්වාණය. දැන් ඉතින් බණපදයක්වත් හොයාගන්න නැහැනේ. බණපදයක් මතක තියෙන මිනිස්සෙක්වත් හොයාගන්න නැහැ. එහෙම තිබුණා නම් පින්නතුනි ඒ මිනිස්සයා බණපදේ කියලා හරියට ගන්නවනේ. දැන් එහෙමත් නැහැ. දැන් සිද්ධ වෙන්නේ මොකද්ද? ධාතු පරිනිර්වාණයයි. ධාතු පරිනිර්වාණය සිද්ධ වෙනකොට
මේ සමස්ත ලෝකෙම දිව්‍ය ලෝකේ, මනුස්ස ලෝකේ, බ්‍රහ්ම ලෝකේ, පන්සල් වල මේ සියලු තැන්නෙම තියෙන භාගතුන් වහන්සේගේ සියලුම ධාතුන් වහන්සේලා පින්නතුනේ එදාට වැඩම කරනවා කොහාටද? බුදුරජාණන් වහන්සේ බුදු වුණ බුද්ධ ගයාවේ වජ්‍රාසනයේ මතට වැඩම කළාට පස්සේ ලලාට ධාතුව පිහිටි තැන්නෙම තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ඌණ රෝම ධාතුව ඒ තැනම තියෙනවා. පින්නතුනි සක්විත රජෙක්ගේ ඌණ රෝම ධාතුව කැරකෙන්නේ වමටයි. බුදු කෙනෙක්ගේ ඌණ රෝම ධාතුව කැරකෙන්නේ දකුණටයි. පින්නතුන්ට මතකනේ බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා බුදු වෙන බව හරියටම කිව්වේ කොණ්ණඤ්ඤ තවුසා. ඇයි? එතුමා කිව්වා මේ උත්තමය අනිවාර්යෙන් බුදු වෙනවා. ඇයි කියලා ඇහුවා. බලන්නකො ඌණ රෝම ධාතුව කැරකිලා තියෙන දකුණටනේ කිව්වා. අනිවාර්යෙන් බුදු වෙනවා කිව්වා. ඒ විදිහටම පින්නතුනේ සතර දළදා වහන්සේ ඒතනම පිහිටනවා. ඊට පස්සේ ගීවා ධාතුව ඒ වගේම තමයි 2,50,00,000ක් පමණ භාගතුන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා එදාට ඒතනම ඒ විදිහටම පින්නතුනේ පිහිටනවා. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ මේ ලෝම ධාතුන් වහන්සේලා ඒ සියල්ලක් මේ විදිහට පවතිනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ගන්ධබ්බ රුක්ක මූලයේදී යමක මහා ප්‍රාතිහාරේ පෑවාසේ අනාගතේ ධාතු පරිනිර්වාණය සිද්ධ වෙන දවසට එදාට දඹදිව ඉන්දියාවේ බුද්ධගයා වජ්‍රාසනයෙන් යමක මහා ප්‍රාතිහාරේ පෑවාසේ ප්‍රාතිහාරයක් ඒ බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. ඒ සිද්ධ කළ අවසන් වුණාට පස්සේ උන්වහන්සේගේ සියලුම ධාතුන් වහන්සේලා අබ ඇටයක්වත් තරම්වත් ඒ ධාතු පරිනිර්වාණයේදී උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා අබ ඇටයක් තරම්වත් දෙයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඉන්පස්සේ මේ ලෝකේ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් නිර්මාණය කරපු රත්තරන් පිළිම, රිදී පිළිම, මණික් පිළිම ඒ සියල්ලත් පින්නතුනේ සියලු තැන්නිම තියෙන සියලුම පිළිම වහන්සේලාත් එදාට අතුරුදහන් වෙනවා. අද සිද්ධ වෙන දෙයක් නෙවෙයි. මේක අනාගතයේ පින්නතුනේ මේ විදිහට තමයි මේ සසුනත් ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ ධාතු පරිනිර්වාණයත් කියන මේ සියල්ලත් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසාද මේ සජීවී සූත්‍ර දේශනාවෙන් පින්නතුන්ට කියලා දුන්නේ අංගුත්තර නිකායේ තික නිපාතේ බ්‍රාහ්මණ වර්ගයේ තියෙන පලෝක ධම්ම කියන සූත්‍ර දේශනාව. අපි ඉගෙන ගත්තා පලෝක කියලා කියන්නේ පින්නතුනි විනාශ වන ස්වභාවය. එතකොට මිනිස්සුත් විනාශ වුණා, භාගතුන් වහන්සේගේ සසුනත් ඒ විදිහටම විනාශ වෙලා ධාතු පරිනිර්වාණයත් අනාගතේ ඔදිට සිද්ධ වෙනවා. ඒ නිසාද මේ පලෝක ධම්ම සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහල කරගත්තා වූ සියලුම කුසල් බෙලෙන් පින්වත් හැමදෙනාටම උතුම් අමා මහ නිවන් සුවත් සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අද මේ සජීවී සද්ධර්ම දේශනාවෙහි දායකත්වයේ භාරගෙන කටයුතු කළේ කොළඹ 5 නම්බර 1 ක්ලාසන් පෙදෙසේ පදිංචි චිත්‍රාංගනී වික්‍රමපාල මෑණියන් ඇතුළු පවුලේ දූ දරුවන් සියලු දෙනාම එකතු වෙලා බලාපොරොත්තු වන්නේ පින් අනුමෝදන් කරන්නට ඒජී බර්ටි වික්‍රමපාල ආදරණීය පියාණන් වහන්සේ මෙල්බන් බිස්කට් සමාගමේ හිටපු ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂක 2019 මැයි මාසේ 27 වන දිනට එතුමා මිය පරලොව සැපත් වෙලා වසරක් සම්පූර්ණ වෙනවා. ඒ වෙනුවෙන් තමයි මෑණියන් වහන්සේත් මූලික ස්ථානයේ තබාගෙන දරුවන් මේ පින්කම සිද්ධ කරන්නට යෙදුනේ. සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා චිත්‍රාංගනී වික්‍රමපාල මෑණියන්ටත් ඒ වගේම ධර්ම දේශනාව සිද්ධ කළ අපටත් පවුලේ සියලු දෙනාටමත් ඒ වගේම මේ කොරෝනා වසංගත රෝගයෙන් පීඩාවට පත්ව සිටින සියලුම දෙනාට අසනීපෙන් පසුවන හැම දෙනාට මිතා ඉක්මනින් ඉක්මන් සුවපත් භාවය සැලසේවා. අපේ රටේත් ලෝකේත් ඇති වෙලා තිබෙන වසංගත රෝග තත්ත්වයන් ඉතා ඉක්මනින් දුරු වෙලා කායික මානසික සුවපත් භාවයෙන් ජීවත් වන්නට අවශ්‍ය කරන සියලු ශක්තිය ධෛර්යය අප හැම දෙනාටම සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවයි චිත්‍රාංගනී වික්‍රමපාල මෑණියන් ඇතුළු දරුවන් බලාපොරොත්තු වන්නේ. එනිසාද මේ රැස් කරගත්තා වූ සියලු පින් මෙල්බන් බිස්කට් සමාගමේ හිටපු ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂක
ඒ.ජී. බර්ටි වික්‍රමපාල පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. අපේ තාත්තාගේ සසර ජීවිතයේ සුවපත් වේවා. උතුම් වූ අමා මහ නිවනින්ම නිවී සැනසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. සාදු සාදු සාදු. එසේනම් මේ ආරාධනය මේ දේශනාවට පුණ්‍යකාමී බැතිබර දායකත්වයේ ලබා දී කටයුතු කළ මේ පින්වත් පිරිසට ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙනුවෙන් පරිස්කාර පූජාවන් සිදු කරන්නට. සදහැවතුනි, සත්වග සිත් සතන් නිවාස සනසාලමින් අද දවසේදී සජීවී සූත්‍ර දේශනාව පවත්වන්නට යෙදුනේ ගොතටුව චන්දන විහාරයේ විහාරාධිපති මහරගම සිරි වජිරඥානතර මහායතනයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය අවසරයි හිඟුරේ පඤ්ඤාසේකර පින්වත් ස්වාමින් වහන්සේ. අපි ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙනුවෙන් ප්‍රාර්ථනාවන් සිදු කරමු, පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙලෙසින් මේ සිදු කරන්නා වූ ලෝක ශාසනික මෙහෙවරයන් තවත් চিරාත් කාලයක් නිදුකින් නිරෝගීව ඔබ අප හැමදෙනා වෙනුවෙන් මේ උතුම් වූ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරගෙන යාමට අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී චිරජීවන සම්පන්නිය සැලසේවා. උන්වහන්සේත් ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන බුදු පසේබුදු මහරහත් උතුමන් වහන්සේලා නිවී සැනසී පෙමෙන වැඩවතාල අජරවූත් අමරවූත් නිර්වාණ සම්පත්තිය පිණිසම මේ සීලු කුසලානිසංස ධර්මයන් හේතු වේවා, වාසනාව වෙත්වා, පාරමිතා ධර්මයක්ම වෙත්වා යනුවෙන් අපි හැමදිනම දයතනල්ලෙමද සාදු නදින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සුපින්වතුනි, මාලාකාරයෙකු බොහෝ මල් රැසකින් බොහෝ මල්දම් ගොතන්නේ යම්සේක්ද එවරදී මෙලව උපන් මිනිසා විසින් බොහෝ කුසල් දහම් කළ යුතු බවයි සම්බුද්ධ දේශනාව. ඒ සම්බුද්ධ දේශනාව අනුව යමින් දානයන් අතර උතුම්ම දානය වන ධර්ම දානය අද දවසේදී ලෝපුරා බෙදා හදා දෙන්නට සිය බැතිබර දායකත්වයේ එක්කලා කොළඹ පහපදිංචි චිත්‍රාංගනී වික්‍රමපාල මෑණියන් ප්‍රධාන ඒ පවුලේ දෝදරු පිරිස විසින්. එහෙමනම් ඒ හැමදෙනාටත් තුනුරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ජාතියේ බොදු නාලිකාව බෞද්ධ රූපවාහිනිය සෑම දිනකම සවස 4ට සජීවී ලෙසින් සුපින්වත් ඔබේ හිත සුව පිණිස සංනිවේදනය කරන සජීවී සූත්‍ර දේශනාව මෙලෙසින් නිමාවට පත්වන්නේ නිෂ්පාදනකාරයේදී සහයෝගය දක්වූ හැම දිනාටත් ස්තුතිවන්ත වෙමින් සුපින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි.